ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ධර්ම දේශනාවට ප්‍රථම කළ යුතුම ප්‍රශංසාවක් තියෙනවා. ඒ තමයි ඔබ අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට වේරංජ බමුණා වස් ආරාධනා කළා. වස් ආරාධනා කරලා වේරංජ බමුණා ගෙදර ගියා, අමතක වුණා. ඒ කාලේ සංඝයාට දන් වළඳන්න නැතුව වැස්ස කාලයක තැන වැඩ ඉන්නේ. යව තමයි අශ්වයන්ට දෙන ඇට වර්ගයක්. යව තමයි වංගිඩිය දාලා කොටලා වැළඳුවේ. බොහෝම දුෂ්කර ජීවිතයක් සංගරුවන ඒ වස් කාලේ ගත කළා. බුදුරජාණන් වහන්සේ පරම නික්ලේශී, කවදාවත් බුදුරජාණන් වහන්සේ වස් ආරාධනා කරපු කෙනාට නොකියා වස් ඉවර වෙලා වඩින්නේ නැහැ. වේරංජ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩියා. එතකොටයි බමුණාට මතක් වුණේ. ඉතින් පහවදා දම් පැන් පූජා කළා. කියන්න උවමනා වුණේ මේ වස් කාලේ 112 නමකට වස් ආරාධනා කළා. දයාවංශ ජයකුඩි මහත්මයා ඇතුළු ඒ දෙදෙනා දරුවන් සමග එකතු වෙලා 112 නමකට වස් ආරාධනා කළා. එදා ඉඳලා සංඝයාගේ දාන ගිලම්පස ගැන හොයලා බැලුවා. ඊට පස්සේ නිතර කෝල් කරලා මෙහෙට කතා කරන නිසා ලොකු ස්වාමීන් වහන්සේ වෙනම මාව පත් කළා. එහින් එන දුරකථන ඇමතුම් වලට උත්තර දෙන්න වෙනමම පත් කළා. ඊට පස්සේ ඉතින් මං කතා කරලා කියනවා ඔක්කොම හරියට කිසි අඩුවක් නැහැ. ඊට පස්සේ කටින සිවුරු අවශේෂ සිවුරු ගැන අහනවා. මං කියනවා බොහොම හොඳට කරගන්න කියලා අපි සිත් පැතුවා. තමන්ගේ ගෙදරම තමයි හොඳ ගෙදර සම්පූර්ණයෙන්ම තින්ත පිරියම් කරලා පිරිසිදු කරලා තුනුරුවන් වැඳලා ගෙදරදීම තමයි කටින සිවුර මැහුවේ. ඒ කටින සිවුර මහලා සතාධික සංඝයා මැද කටින චීවරයක් අපි පූජා කරනවා, අපිට ආශිර්වාද ලබා දෙන්න කියලා ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ වැඳලා කටින සිවුර භාග්‍යතුන් වහන්සේගේ පාමුල තියලා ආශිර්වාද ගත්තා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අටමස්ථානී ආශිර්වාද ගත්තා. දළදා වහන්සේ ළඟ ආශිර්වාද අරගෙන කියන්නේ එසේ කළ යුතු නෑ, සතුටට කරලා තියෙන්නේ. ඊට පස්සේ තමන්ගේ ගෙදර බුදුමැදුරේ කටින චීවරය තැන්පත් කරලා මල් වලින් සරසලා වඳිනවා. මං ඒ පිරිස කරපු දේ මේ කියන්නේ. මා හදිස්සියේ නිවසට ගොඩ වෙද්දී මා දුටුවා. ඊට පස්සේ සතාධික සංඝයාට ආවාසික චීවර පිළියෙල කරලා ඒ විහාරේ තැන්පත් කරලා වැඳුම් පිදුම් කරලා පින්වත්නි පාන්දර 2:00ට ගිය රාත්‍රිය අද දවසට එළි වෙන්න සරසන ලද රථයක තැන්පත් කරලා කටින චීවර මුදුනේ තියලා රථ පෙරහැරින් බොහොම ශ්‍රද්ධාවෙන් වැඩැම්මුවා. මම දැක්කම් පරණ පොත්පත්වල ඒ කටින සිවුර වෙහෙරට වඩම්වන්න කියලා කියන්නේ ගස්වල නටු පෙනෙන නොපෙනෙන එළියේ. මම හිතන්නේ එහෙම කරන්නේ ඉස්සර සිවුරු වෙහෙරේ මහන්නේ. එක දවසේම මහලා එක දවසේම පඳු පොරවලා එදාම කටිනේ පූජා කරලා කටින විනය කර්ම කරන්න ඕන. ඒ නිසා තමයි එදාම කියන එක මේ සිංහල මාස ක්‍රමයට නෙන්නේ.
දවස ආරම්භ වෙන්නේ ඉරු උදාවෙන්. ඒකයි අර ගස්වල නටු පෙනෙන නොපෙනෙන මායිමේ කියන්නේ ඒ දවස ආරම්භ වෙනවත් සමගම ගේනවා. මොකද එතකොට වෙලාව තියෙනවා. ඒ නිසා වෙන්න ඇති කියලා මට හිතුණා. ඊට පස්සේ කටින චීවරය රැගත් සිවුරු පෙරහැර ඉතාමත් අලුයම පොල්ගහවල මහමෙවුනා භාවනා සපුට දජවලින් සරසපු මාවතේ හේවිසි තේවා මැද වැඩමුවා. වඩම්මලා බොහෝ උපහාර මැද දහස් ගණනකගේ උපහාර මැද භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය සම්බුදු රජ මාලිගාවේ තැන්පත් කරලා බොහෝ දෙනාට අනුමෝදන් වෙන්න තබලා පෙරහැරෙන් මේ මණ්ඩපයට වඩම්මලා සතාධික සංඝයාට දම්පැන් පූජා කරලා සාංගික කොට පූජා කළා. සර්ව සම්පූර්ණ මහා කඨිනමය පුණ්‍යානිසංසයකට උරුමකරුවන් බවට පත් වුණා කියලා සන්තෝෂයට පත් වෙන්න. පින්වත්නි, ඒ පින හිත හිතා ඉන්න ඕන. කුසල් සිත උපදවා ඉන්න ඕන. භාග්‍යතුන් වහන්සේට එක මලක් පූජා කළත් එහි විපාක අධිකයි කියලා කියනවනේ. එතකොට මිනිස්සු ගොඩාක් මල් පූජා කරනවා. ඒ වුණාට ඇයි මේ මිනිස්සුන්ට ඒ අර කියපු විදිහට මේ මිනිස්යන්ගේ හිත පිනා යන්නේ නැත්තේ ඇයි? මිනිස්සුන්ගේ හිත කුසල් සිහි කරන විදිහට හිත මෝරලා නැහැ. හිත ගොඩාක් දීන වෙලා. ඒ දීන වෙච්ච නිසා යම් කිසි කෙනෙක් කාට හරි හිත රිදෙන්න බැන්නොත් එහෙම ඒක මතක් වෙන ගානේ පිච්චෙනවා. මට මෙහෙම කිව්වා. ඒක අවුරුදු 10කට පස්සෙත් සිහි කරනකොට හිත රිදෙනවා එදා කියපු වචනේ. දැක්කද හිත අනිත් පැත්තට හැරිච්ච හැටි. ඔය හිතම අනිත් පැත්තට හරවන්න ඕන. කරපු පිනක් සිහි කරන වාරයක් ගානේ හදවත පිනා යන්නට. මේ කටින චීවර පූජාව සුළුපටු ආනිසංස තියෙන දෙයක් නෙවෙයි. මාග්නිසාදයත් වස්වසන හැටි ඔබ දන්නවා. වස්වැසීමේ මූලික ස්වභාවය දානේ අනුශාසනාවට ප්‍රථම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළා වැස්ස කාලේ එක තැනක ඉන්න හැද සංඝයා. වස් පවාරණය ගැන මං හිතනවා ගොඩක් අය දන්නේ නැහැ. වස් පවාරණය කරන්නේ මෙහෙමයි. වස් පවාරණය කියනකොට ඔබට ආයෙ මතක් වෙන්න ඕන කාරණාවක් තියෙනවා සිල් පවාරණය. මේ නම් කිව යුතුයි. පොයට සිල් ගන්න සමහර උන්දලා ඉන්නවා සිල් පවාරණය වෙනවා අමතකයි. හැන්දෑවේ 3 වෙනකොට දේශනාවක් ඉවර වුණොත් එහෙම හිමීට මේ මල්ල කිහිල්ල ගන්නගෙන යනවා. අමතකයි සිල් පවාරණය. ගෙදර ගිහිල්ලා වෙන ඇඳුමක් දාගෙන හොඳට වළඳනවා. ආහාර ටික ගන්නවා. විකාල භෝජන අමතකයි. ඔන්දල හිතන්නේ සිල් ඇඳුම අයින් කරපු ගමන් සීලය ඉවරයි කියලා. තමන් ගන්න සීලේ පවාරණය කරනවා කියන එක දන්නේ නැහැ. ඇත්තටම සීලයක් සරල සම්පූර්ණ වෙන්නේ 30 පැයකින්. එහෙම නැත්නම් පැය 30 පැයක් කියන්නේ සිංහල පැය ක්‍රමයට. අද පාවිච්චි කරන ඔරලෝසු කටුවේ පැය 24න් තමයි සම්පූර්ණ උපෝසතයක් එන්නේ. මිනිස්සු භාගසිල් ගන්නවා ඒවට කියනවා මිනිස්සු අර්ධ උපෝසතය කියලා. නමුත් අර්ධ උපෝසතය කියන එක අද කාලේ මිනිස්සු ගන්න සීලෙ නෙවෙයි. ජාතක කතාවක තියෙන අර්ධ උපෝසතය ගන්න හැටි. ඒ කියන්නේ යා සිල් සමාදන් වෙනවා කියන එක දැනගෙන තියෙන්නේ හවස් වරුවේ. එතකොට හවස් වරුවේම සිල් ගත්තා. පහවදා ඉල්ලි වෙනකල් රකින්නවා. ඒක අර්ධ උපෝසතය. මුලට රැකලා නැහැ. අර්ධ කියන්නේ භාගයක්.
දවසට පැය 24ක් නම් භාගයක් කියන්නේ පැය 12ක්. උදේ 8ට සිල් ගන්න කෙනා හවස 4ට සිල් පවරණය කළා කියන්නේ පැය 8යි සිල් අරන් ඉඳලා තියෙන්නේ. අර්ධ උපෝසතේ නෑ. 4ට සිල් පවාරණය වෙන්න නම් පාන්දර 4ට සිල් ගන්න වෙනවා. 6ට සිල් ගන්න කෙනා අර්ධ උපෝසතයකින් සිල් පවාරණය කරනවා නම් හවස 6ටයි සිල් පවාරණය කරන්න ඕන. දවසේ භාගයක් සම්පූර්ණ වෙන්නේ නමුත් ගුණධර්ම වලින් ඈත් වෙවි යන ලෝකේ පැයක් සීලේ හිටියත් ඒ ප්‍රශංසා කළ යුතුයි. මන්ද අපේ තරමට ලැබෙන දේ අපි බාරගත යුතු වෙන නිසා. වස් පවාරණය කියන්නේ ඉස්සර වස් පවාරණය කියලා එකක් නෑ. වස් වැසුවා, වස් 3 මාසෙ ගෙවුණා, චාරිකාවේ වැඩියා. එක ස්වාමීන් වහන්සේලා පිරිසක් වස් කාලේ සමාදන් වුණා. අපි මේ වස් කාලේ කතා බහ නොකර ඉමු. කතා බහ නොකර ඉමු කියලා සමාදන් වුණා. ඒතර එයාලගේ වස් කාලේ ලොකුම ඉලක්කය තමයි කතා නොකර ඉන්න එක. කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. හදිසියේ වාජනයක් මේසයක් උස්සන්න ඕන වුණොත් එහෙම ඒ පිනිසවත් වචනයක් කිව්වේ නැහැ, අතින් සංඥා කළා. මේ විදිහට නිහඬව ඉඳලා වස් 3 මාසෙ ගෙවුනට පස්සේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට ගියා. භාග්‍යතුන් වහන්සේ දැනගනත් කෙනෙක්ගෙන් විස්තර අහනවා, දැනගනත් විස්තර අහන්න නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක්ගෙන් යමක් ඇහුවොත් හේතුවක් ඇතුවමයි අහන්නේ, හේතුවක් නැතුව නෙවෙයි. මොකද්ද හේතුව? එක්කෝ ඒ කාරණාව මුල් කරගෙන ධර්මයක් දේශනා කරනවා, එහෙම නැත්නම් විනය පනවනවා කියලා. අනත්ත් සංහිතේ හේතු ගහතෝ භගවා. අර්ථයක් නැති වචනයක් බුදු කෙනෙක්ගේ මුවෙන් පිට වෙන්නේ නැහැ. අර්ථයක් නැති වචන. අපේ තියෙන ඕන තරම් අර්ථයක් නැති වචන. කෑම කකා ඉන්න කෙනාගෙන් අපි අහනවා කෑම කනවද? ඉතින් එයා කනවා කියලා පේනවනේ. නාන්න යන කෙනාගෙන් අහනවා නාන්න යනවද? එතකොට අපේ තියෙනවා අර්ථයක් නැති ප්‍රශ්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිත කාලෙම අර්ථයක් නැති වචනයක් බුදුමුවෙන් පිට වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන්ගෙන් අහනවා කොහොමද පින්වත් මහණෙනි වස් කාලයේ සුවසේ ගත කළාද? ස්වාමීනි සුවසේ ගත කළා. අපේ වස් කාලේ අපි ප්‍රධාන වශයෙන් සමාදන් වුණා කතා නොකර ඉන්න ඕන කියලා. ඒකට අපි වස් 3 මාසෙ කිසි කෙනෙක් කිසිම වචනයක් කතා කළේ නැහැ. ඊට පස්සේ වාජනයක් උස්සන්න ඕන තව කෙනෙක් ඕන වුණත් ඒ පිණිසත් අතින් සංඥා කළේ වචන මුදා හැරියේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ওই විදිහට නිහඬව ඉඳලා ඕන් දැන් තමයි මේ කතා කරන්න කිව්වා. එතකොට තවත් භාග්‍ය වස් ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආපු සංඝයා තවත් ඉන්නවා. ඒ දෙස හැරුණා බුදුරජාණන් වහන්සේ. හැරිලා දේශනා කරනවා පින්වත් මහණෙනි බලන්ට මේ හිස් පුරුෂයෝ අපහසුවෙන් ඉඳලාම පහසුවෙන් හිටියා කියනවා. එළුවෝ බැටළුවෝ වගේ ඉඳලා කිව්වා. කතා කරන්න පුළුවන්කම තියෙද්දි එළුවෝ බැටළුවෝ වගේ ඉඳලා කිව්වා. පින්වත් මහණෙනි නිවනක් කරමුණු කරගෙන කතා බහ නොකර ඉන්නවා කියන එකක් සමාදන් වෙන්නේ අන්‍ය තීර්ථකයෝ කිව්වා. පැහැදිලි ලෙස දෙසූ නිවන් මාර්ගයක එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් එකිනෙකාගේ අඩුපාඩු හදාගනිමින් යන්න තියෙන බුද්ධ ශාසනේ නිහඬව මොකද්ද වෘතයක් සමාදන් වෙලා. ඉතින් එහෙම දේශනා කළා අනුජානාමි භික්කවේ පින්වත් මහණෙනි අනුදැන වදාරමි වස්වැසූ භික්ෂූන්ට වස් පවාරණය. අන්න එදා තමයි වස් පවාරණය. කෙසේද වස් පවාරණය සිද්ධ කරන්නේ?
වස්වැසූ භික්ෂූන් වහන්සේලා එක ස්ථානයකට එකතු වෙනවා. එකතු වෙලා අහනවා වැඩිමහල් භික්ෂූන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට පවරනවා. වස් පවාරණය කියන්නේ ඒකයි. පවරනවා. පින්වත් සංඝයා වහන්සේ ආයුෂ්මත් සංඝයා වහන්සේ මාගේ කයෙන් වචනෙන් වැරද්දක් අඩුපාඩුවක් දෝෂයක් වෙලා තියෙනවා නම් ඔබ වහන්සේලා දැක්කනම් ඇහුවනම් සැකහිතුණනම් ඒව කියන්ට ඒක ඒ වැරදි අඩුපාඩු කියන්ට ඔබ වහන්සේලාට පවරනවා. මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යමත් ගුණයක් තියෙනවා. ඒ තමයි පින්වත් මහණෙනි කෙනෙක්ගේ වැරද්දක් දැක්ක ගමන් එකපාරම ඇඟට ගොඩ වෙන්න සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමකට අවසර නැහැ. ඒ භික්ෂුන් වහන්සේ මෙසේ කිව යුත්තේ ආයස්මතුනි ආයස්මතුන්ගේ වැරද්දක් තියෙනවා මට කියන්න ඕන. කියන්න අවසරයි කියලා. අවසර ගන්න නැතුව වැරදි කියනකොට දුක්කට ආපත්‍යක් සිද්ධ වෙනවා. කවුරු හරි තමන්ගේ වැරද්දක් කියන්න අවසර ඉල්ලද්දී අවසර නොදුන්නොත් නෑ ඕනේ නෑ මගේ අඩුපාඩු කියන්න ඔයා එන්න ඕනේ නෑ කියලා කිව්වොත් එයාට දුක්කට ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අවසර ගනිමින් අවසර දෙමින් අඩුපාඩු හදාගන්න පාරිශුද්ධ ශාසනයක්. ඊට පස්සේ දැන් බලන්න මේ අඩුපාඩු කියන්න අවසරයක් දෙනවා. ඒක තමයි වස් පවාරණය කියන්නේ. ඊට පස්සේ අනිත් සංඝයා වහන්සේලාත් කියනවා ස්වාමීනි සංඝයා වහන්සේ මේ අපේත් අඩුපාඩු තියෙනවා නම් දැක්ක අහපු සැක හිතෙන කියන්න. ඒකට ඔබ වහන්සේලාට පවරනවා කියලා මේක තමයි වස් පවාරණය. සියලු සංඝයා ඒ විදිහට පවාරණය කළාට පස්සේ ඒ වස් කාලේ වස් පවාරණය සිද්ධ වෙනවා. මේ බුද්ධ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පවා වස් පවාරණය කරපු හැටි. එදා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වස්වැස අවසන් වූ 500ක් භික්ෂුන් වහන්සේලා සමග මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එදා වස් පවාරණේ දවස 500ක් සංඝයා මිගාරමාතු ප්‍රාසාදයේ මිදුලේ අසුන්ගෙන සිටියා. ගන්ධ කුටියෙන් වැඩම කළ බුදුරජාණන් වහන්සේ සංඝයා මැදට වැඩම කළා. 500ක් සංඝයා දෙස බලා වදාලා බුද්ධාසනයේ වැඩ හිඳලා වස් පවාරණය ආරම්භ කළා. පින්වත් මහණෙනි මමද නුඹලාට පවරමි. තථාගතයන් වහන්සේගේ කයෙන් වචනෙන් ගැරහිය යුතු දෝෂයක් ඇසුවානම් දැක්කානම් සැක කළානම් එය පවසන්ට ඔබලාට පවරමි කියලා බුදු කෙනෙක් වස් පවාරණය කරනවා. මැණික් ගොඩක් මැදින් රත්තරන් ස්තම්භයක් මතුවෙනවා වගේ අර මහා සංගරුවන මැදින් කිනිහිරියා මලේ පාටින් බබලන ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ නැගී හිටියා. ඉරහඳ ස්පර්ශ කරන මේ දෑත් දෙක මගේ බුදුරජාණන් වහන්සේ අංජලි කරණීයයි. සාරිපුත්තයන් වහන්සේ ඉරහඳ ස්පර්ශ කරනවා ඉරිදියෙන්. ඒ දෑත් දෙක නළලී තියාගත්තා. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙන් වැඳුම් ලබන උත්තමයා. පින්වත්නි ඔබ අහලා තිබෙනවද ඒ මහා බ්‍රහ්මයාට එක ඇඟිල්ලකින් විහිදවන එළියෙන් මහා බ්‍රහ්මයාට ලෝක ධාතුවක් එළිය කරන්න පුළුවන්. ලෝක ධාතුවක් කියන්නේ චක්‍රාවාටයක් සක්වලක් එළිය කරන්න පුළුවන් මහා බ්‍රහ්මයාට මේ ඇඟිල්ලෙන් විහිදෙන එළියෙන්. මහා බ්‍රහ්මයාට දසඟිල්ලෙන් ලෝක ධාතු 10ක් එළිය කරන්න පුළුවන්. ලෝක ධාතු 10ක් එළිය කරන ආලෝකේ විහිදවන ඒ මහා බ්‍රහ්මයා දසැඟිලි එකතු කරලා මගේ බුදුරජාණන් වහන්සේට වඳිනවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා.
පින්වත්නි අහලා තිබෙනවද අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දවසක් වදාලා තථාගත බුදුරජාණන් වහන්සේ මට අවසර දෙන්න මේ පෘථුවිය වගේ අතක් මම මවලා ඒ අතට මේ සියලු ජීවීන් වඩම් මේ තැම්පත් කරලා මේ පෘථුවිය අනිත් පැත්ත පෙරලන්නම් කිව්වා. මේ මහා පෘථුවිය අනිත් පැත්ත පෙරලන්න පුළුවන් පෘථුවිය තරම් ආත්මවන්න පුළුවන් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රෝස පාට දෑත් සංගල එකතු කරලා වඳින්නේ කාටද? තථාගත අරහත් බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ලෝකයාගෙන් වැඳුම් ලබනවා. ඉරහඳ ස්පර්ශ කරන මහා මුනිවරුන්ගේ දෑත් සංගල එකතු වුණා. ඇඟිලි මාලේ විසි කරපු අර මහා කඩුව විසික කරලා කෝටියක් පව් බැහැර කළ අංගුලිමාලයන්ගේ දෑත් සංගල එකතු කරලා බුදු සිරිපා ළඟයි වැඳ වැටුනේ. මම මේ කියා සිටියේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට තුන් ලෝකෙම ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ දෑත සිරතේ තියාගෙන වැඳගෙන සංඝයා මැදින් නැගිට්ටා. නැගිටලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි පළමුවෙන්ම අමා මහ නිවන අවබෝධ කරපු කෙනා. අපි පසු ශ්‍රමණයෝ. අපි ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ඒ අනුව නිවනට ගියාය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අමා මහ නිවන දන්නේ බුදුරජාණන් වහන්සේ. අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගය කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මග්ගක්ඛායි මග්ග විදු මග්ග කෝවිදෝ මාර්ගයේ දක්ෂ ඔබ වහන්සේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තුන් ලෝක ධාතුවේම කෙනෙක් බුදු කෙනෙක්ගේ වරදක් කියුවත් තථාගත බුදුරජාණන් වහන්සේගේ වරදක් කොහින්නම් දකින්නද කිව්වා. පැවරුවේ වරදක් කියන්න රැව් පිළිරැව් දුන්නේ බුදු ගුණ. ස්වාමීනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්තත් බුදු කෙනෙක්ගේ සිරිපා ළඟ වැඳ වැටිලා වස් පවාරණය කරනවා. මේ සාරිපුත්තයන්ගේ සිතින් කයෙන් වෙච්ච වැරද්දක් කයෙන් වචනින් තථාගත බුදුරජාණන් වහන්සේ ගැරහි යුතු දෙයක් දැක්කා නම් ඇසුවා නම් පරිසංකණයේ සැක කළා නම් භාග්‍යතුන් වහන්සේ මේ පවරනවා මාහට කියා සිටින්ද කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත ඔබ ප්‍රඥාවෙන් අග්‍ර කෙනා. සාරිපුත්ත ඔබට තියුණු ප්‍රඥාවක් තියෙනවා. වේගවත් ප්‍රඥාවක් තියෙනවා. ශනිකව හටගන්න ප්‍රඥාවක් තියෙනවා. සාරිපුත්‍ර සක්විති රජ කෙනෙක්ගේ පුතෙක් සක්විති රජුරවන්ට කියනවා මේ මහරජතුමනි විවේකයෙන් වැඩ වාසය කරන්න. මම සියලුම රාජ්‍ය කටයුතු වෙලා බලන්නම් කියලා සක්විති රජතුමාගේ සක්විති කෘත්‍ය පුතා විසින් කරගෙන යනවා. සාරිපුත්ත ධර්ම රාජ වූ තථාගතයන් වහන්සේ යම් විදිහකට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවාද ඒ බුදු කෙනෙක් දහම් දේශන විදිහට ඒ විදිහටම දහම් දේශන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේම සාරිපුත්‍ර හැර වෙන කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් උපන් දරුවා සාරිපුත්තයන් වහන්සේ. බුදු කෙනෙක්ගේ බුදු ඇසින් බලලාවත් සාරිපුත්තයන් වහන්සේගේ වරදක් පේන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒ සාරිපුත්තයන් වහන්සේට ඇඟිලි එකතු කොට වැන්දොත් ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. සාරිපුත්තයන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දරා ගන්නවා ඒ කාරණාව.
ස්වාමිනී සංඝයා වෙනුවෙන් මං වස් පවාරණය කරන්නේ. මෙතන 500ක් සංගරුවනේ ඉන්නවා. මේ 500ක් සංඝයාගේ වැරැද්දක් දැක්කා නම් ඇසුවා නම් ගැරෙහි යුතු දෙයක් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන සේක්වා කියලා. සාරිපුත්ත මේ 500ක් සංඝයා 500 දෙනාම අරහත්වයටපත් වෙලා. මෙතන ඉන්නවා සාරිපුත්ත 69ක් ඉන්නවා ත්‍රිවිද්‍යාලාභී සංඝයා මේ රහතන් වහන්සේලා. මෙතන ඉන්නවා 69ක් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලා. මෙතන ඉන්නවා 69ක් සඩ්ඩ අභිඥාලාභී රහතන් වහන්සේලා. ඉතුරු සියලුම සංගරුවන ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා විතරක්ම කරන වස් පවාරණයට කියනවා විසුද්ධ පවාරණය කියලා. ඕන්න ඔය විදිහට තමයි වස් පවාරණය කරන්නේ. එතකොට ඒ වාගේ පන්සලක හාමුදුර නමක් වුණත් වස් කාලේ දවස් 6ක් ඇතුළත පන්සලට එන්න ඕන කියන එක ගැන හරි කල්පනාවයි. අයං වස්සාන කාලෝ කියලා විහෙරවල් වල ගහලා තියෙනවා. ඒ වගේ මේ කාලේ බෝධි පූජා, ධර්ම දේශනා, දන්සල් පින්කම් නොයෙක් වැඩසටහන් වෙන කාලයකට නැති දහම් උද්‍යෝගයක් අර වස් කාලේ එනවා පන්සලක උනම්. ඒ වාගේ වස් පවාරණ වස් පිණිසම සාමාන්‍යයෙන් පෝය කරන්න අවස්ථාවක් සහ ඒකට ඉඩකඩ ඇහුරුන සංඝයා ඉන්නවා. නමුත් ඒ සියලුම සංඝයා වස් වසන්ට මේ අනිවාර්යෙන් පෝය කරනවා. සහ වස් පවාරණය කරනවා. කවදාවත් පෝය නොකරපු හාමුදුර නමක් වුණත් වස් වසන්ට පෝය කරනවා. වසලා පවාරණය කරනවා. ඒ නිසා මේ වාගේ ගුණදහම් වලින් මහානකම දියුණු කරගත්ත සංගරුවනකට චීවරයන් පූජා කරන අවුරුද්දකට වතාවක් ඒ වගේම 100ක් නමක් සංඝයා හිටියත් එක කටින චීවරයයි. අවුරුද්දේ ආයේ පූජා කරන්න බෑ. ඊළඟට තමයි දැන් සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් පැවිදුණා කියන්නකෝ. ඒ කෙනාට චීවරේ දුන්න ගමම්ම සිල් වැඩි වෙනවා. කටින චීවරේ දුන්න ගමම්ම සිල්පද 5ක් ලිහිල් වෙනවා. ස්වාමීන් වහන්සේලාට සිල්පදයක් තියෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට අහන්න නැතුව යන්න බෑ එළියට. අනිවාර්යෙන් තවත් ස්වාමීන් වහන්සේ නමකට මතක් කළා තමයි අසපුවීම් පන්සලෙන් එළියට යන්න ඕන. එතකොට කටින සිවුර ගත්ත ස්වාමීන් වහන්සේට අනුමෝදන් වුණ ස්වාමීන් වහන්සේලාට අහන්න නැතුව එළියට වඩින්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේලාට තුන් සිවුර විතරක් ළඟ තියාගෙන ඉන්න කැපයි. කටින සිවුර සමගත්ත ස්වාමීන් වහන්සේලාට තුන් සිවුරට අමතරව සිවුරු ගැනීම කැපයි. කටින සිවුර ස්වාමීන් වහන්සේලාට තුන් සිවුර ළඟ තියෙන්න ඕන. තුන් සිවුරෙන් බැහැර ඉන්න බෑ. කටින සිවුර සමගත්ත ස්වාමීන් වහන්සේට තුන් සිවුරෙන් බැහැර වෙන්න පුළුවන්. ඊට පස්සේ ඝන භෝජනී කියලා එකක් තියෙනවා. ඝන භෝජනී කියලා කියන්නේ සාමාන්‍යයෙන් පෞද්ගලික හිතවත්කම් මත හදාගන්න දාන තියෙනවා. ඒවට වඩින්ට සිල්පද වලින් වාරණයක් තියෙනවා. ඒක ලිහිල් වෙනවා. ඊළඟට තියෙනවා මාස 4ක් යනකල් ඒ වෙහෙරේ උපදින සිවුරු සියල්ලගේම අයිතිකාරයා බවට පත් වෙන්නේ කටිනේ පිළිගත්තු ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ කටින චීවරය කියන එකේ මොකක් හරි මහා විශේෂ වෙනසක් තියෙනවා. ඒ නිසා මේ චීවරේ පූජා කරන කෙනා වෙන සිවුරු පූජා කළාට වැඩිය මහත්ඵල මහානිසංස විපාක ලබනවා. ඒකයි තියෙන්නේ. සිවුරක් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි පින්වත්නි. රහතන් වහන්සේ අපි කියමු ගිහි කෙනෙක් රහත් වෙනවා. ඒ රහත් වුණ ගිහි කෙනාට
ඒ දවසේ රැය පහන් වෙන්න කලින් ශරීරයට ගුරුවරයෙක්ගෙන් සිවුරක් ලැබුණ නැත්තම් ඒ රහතන් වහන්සේ පිරිනුවම් පානවා. අරහත්වයට පත් වුණ ආනුභාව සම්පන්න උත්තරීතර දෙවියන් බඹුන් වඳින රහතන් වහන්සේ නමක් ජීවත් කරවීමේ ආනුභාවයක් සිවුරට තියෙනවා. සිවුර කියන්නේ සුළුබඩු දෙයක් නෙවෙයි. ඇසුණා කතාවක් අරහත් දජය කියලා. මොකද මේ අරහත් දජය කියන්නේ? පින්වත්නි, මේක කතාවක්. ඉස්සර වෙච්ච දෙයක්. ලජ්ජතිස්ස රජුරුවන්ගේ කාලේ තමයි ওই රජගල සංඝයා 1500ක් වස්වසලා තියෙනවා. මුළු ජීවිත කාලෙම මිනිස්සුන්ට කඹරලා කුලී වැඩ කරපු එක්තරා ස්ත්‍රියකට ඒ මුළු ජීවිත කාලෙම පඩිය වෙනුවට දුන්නේ සලුවක්. ඒ රදල කුලෙන්. ඈ කල්පනා කළා මුළු ජීවිත කාලෙම වැඩ කළා ඒකට මට ලැබුණේ රෙද්දක්. කාට කියන්නද කියලා. එහෙනම් මම මේක ආයේ දුක් විඳින්න නැති තැනකට දෙන්න ඕන කියලා. ඒ රජගල ඒකට කියනවා කුම්බීරගිරි කියලා කියන්නේ රජගලට ඒ කාලේ. කිඹුලෙක් වගේ කන්ද තියෙන්නේ අදටත්. ඊට පස්සේ කාන්තාව තමන් විඳපු දුක් අන්දරාව ඔක්කොම කියලා ඒ වෙහෙරේ සංඝයාට පූජා කළා. එතුමිය ගියා. සංඝයා කිව්වා ප්‍රිය ආයුෂ්මතුනි මේක පුදුම සලුවක්. දුප්පත් කාන්තාවකගේ මුළු ජීවිත කතාවක් මේ රෙද්දේ තියෙනවා. මේ අහිංසක උපාසිකාව දුකින් මුදවන්න කැමති කෙනෙක් මේ සලුවෙන් සිවුරක් හදලා පොරව ගන්න කිව්වා. එක ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් වුණා. එදාම සිවුර හැදුවා. එදාම මැහුවා. එදාම පඳු ගැහුවා. එදාම පෙරෙව්වා. ඈ විඳපු දුක් අන්දරා ඔක්කොම සිහි කරලා දහම් සංවේගී උපද්දව ගත්තා. තමාගේ සීලය ආවර්ජනය කළා. ගුණවත්කම් ආවර්ජනය කළා. සිත ප්‍රීතියටපත් කළා. සමාධියට සමවැදීම පිණිස සක්මනට ගොඩ වුණා. මොහොතයි සක්මන් කළේ අරහත්ත්වයටපත් වුණා. ඈ විඳපු දුකයි සිහි කළේ. ඊට පස්සේ ඒ සිවුරම තව ස්වාමීන් වහන්සේ නමකට දුන්නා. මගේ කෘත්‍යය හරි කියලා. ඒ වස් කාලේ ඇතුළත ඒ සිවුර නිසාම 500ක් රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ ලජ්ජතිස්ස රජුරෝ කටින පින්කම කරන්න ඒ වෙහෙරේ වටේටම කොඩි දානකොට ඒ වෙහෙරේ මුදුනේ විශාල උණ ගහක අර සිවුර තියලා කොඩියක් දැම්මා සිවුර. ඒ ලොකු කණුවේ එක පැත්තක ගැට ගහලා සිවුර හුළඟට ලෙල දෙනවා සිවුර. එතකොට රජතුමා වටේට එක එක පාටින් කොඩි දාලා තියෙද්දි මැද සිවුරක්. ලජ්ජතිස්ස රජු අහනවා ස්වාමීනි කිමද කිව්වා. ඇයි සිවුරක් නෙවෙයි කිව්වේ තමයි අරහත් දජය. රහතන් වහන්සේලා 500ක් බිහි කළා කිව්වයි සිවුරෙන්. මේ ලෝකේ යම් තාක් රහතන් වහන්සේලා වැඩ සිටියාද ඒ රහතන් වහන්සේලා මිහි මණ්ඩලී සැරිසරු වස්ත්‍රය තමයි මේ කසාවත. රහතුන් පෙර වූ චීවරයක් පූජා කරනවා කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. සුළු දෙයක් කියලා හිතන්න එපා. මහාන වෙලා ඉඳලාවත් ලේසුවක තරම්වත් චීවර කොටසක් දන් දීලා නැති කෙනෙක් නැති නිසා තමයි කියනවා බාහිය දාරුචීරියට සිවුරක් නොලැබුණේ. කලින් ජීවිතවල මහාන වෙලා හිටිය කියනවා. මහාන වෙලා ඉඳලා ලේසුවක තරම්වත් සිවුරු කෑල්ලක් තවත් කෙනෙකුට දීලා නැහැ කියනවා. චීවර පූජාවේ ආනිසංසය එහෙමයි එන්නේ. මේ ඇත්තටම මේ චීවරයක් කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. දුක් ගෙවා දාන එකක්. චීවරයක් පොරවපු නිසා ගිහි මිනිස්සු අඳින සියලු වස්ත්‍රාභරණ ඇඳුම් පැළඳුම් ඔක්කොම අයින් වෙනවනේ.
දැන් ඔය ටවුන් එකේ යනකොට මිනිස් රෙදි කඩ තියෙන්නේ. ඔය එක රෙදි කඩේකින් භික්ෂුන් වහන්සේ නමකට වැඩක් නැහනේ. ඒ ඔක්කොම බැහැර කළානේ. මේ චීවරේ නිසා. කාන්තාවන්ගේ ඇඳුම් තියෙන කඩවල් කොට බලන්න. ඒ ඔක්කොමත් බැහැර වුණානේ චීවරේ නිසා. ඇයි? ඒ චීවරේ බොරවා ගන්න කෙනා බ්‍රහ්මචාරී. ඒ නිසා ස්ත්‍රීන්ගෙන් වැඩක් නැහැ. ස්ත්‍රීන් නඩත්තු කිරීමක් නැහැ. ඔවුන්ට ඇඳුම් පැළඳුම් ගෙනත් දීමක් නැහැ. ළමයින්ගේ ඇඳුම් නැහැ. ළමයින්ට ඇඳුම් පැළඳුම් ගෙනත් දීමක් නැහැ. සියල්ල වරහණය කළා එක ඇඳුමකින්. ඉතින් ඒ නිසා පින්වත්නි චීවරයක් කියලා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. හැබැයි හිතලා සන්තෝෂයටපත් වෙන්න. මං ඉස්සර වෙච්ච දෙයක් කියන්නම්. හැබැයි ඒක මම හිතේ අපි අහලා තියෙන බුද්ධ ශාසනයේ එකම සිද්ධිය. ඔක්කොටම මේක කරන්න බෑ ඉතින්. ඔක්කොටම කියන්නේ මං හිතන්නේ කාටවත් කරන්න බෑ. නමුත් කෙනෙක් කරලා මේ කෙනාට ආස හිතුණා ගොඩාක් ලොකු ආසාවක් සිවුරක් පූජා කරන්න. ඊට පස්සේ මෙයා බොහොම අමාරුවෙන් රෙදි ටිකක් හොයාගෙන මෙයාම මහලා දැන් මෙයා රෙදි මහන කෙනෙක්. එයා මිනිසුන්ගේ රෙදි මහන එකෙන් එදා වේල හොයාගෙන අමාරුවෙන් වෙලාව හදාගෙන සිවුරක් මැහුවා. පඳු පෙව්වා. පඳු පොවලා මම හිතේ වස් පවාරණය කරපු භික්ෂුන් වහන්සේලාට පූජා කළා. මහන්සියෙන් කරපු ඒ චීවර පූජාව සංඝයා වහන්සේලා පිළිගන්නකොට පුදුම ප්‍රීතියක් ඇති වුණා. පුදුම සන්තෝෂයක්. හිත පිනා ගියා. සතුටේ බෑ. මෙයා ඉතින් මේ සිවුර පූජා කරලා එනකොට මෙයාට කල්පනා වෙනවා මම මේ පුදුම සන්තෝෂයකින් ඉන්නේ මේ ජීවිතේටම නැති සිවුර පූජා කරපු එකේ පින මේ සතුට ගින්දරකින් පුච්ච ගන්න හොඳ නෑ. සතුට ගින්දරෙන් පුච්ච ගන්නේ කොහමද? අපි පිනක් කළා සන්තෝෂෙන් ඉන්න වෙලාවක රාගයක් ඇති වුණා කියන්නේ අර සතුට රාග ගින්නෙන් පිච්චුණා නේද? පිනක් කළා සතුටෙන් ඉන්නකොට තරහක් යන්න බලන්න අර පින සතුට වාෂ්ප වෙනවා. හිත රිද්ද ගන්න බලන්න. ඔන්න පිනක් කළා සදානයක් දීලා යනකොට සන්තෝෂින් යමුට හිත රිදෙන්නේ මොකක් හරි වුණා කියලා. ඒ මෝහය රාග දේශ මොහ ගිනි වලින් සතුට පින පුච්චලා දානවා. මෙයා කල්පනා කළා මම මගේ හිත පුච්ච ගන්න නැතුව ඉන්න ඕන කියලා හිතලා මෙයා මොකද කළේ? සිවුර පූජා කරපු එක ගැනම හිතලා ගෙදර ගියා. හවස් වෙලා. මෙයා මොකද කළේ? ගේ කාමරෙන් පැදුර අරගෙන ඇවිල්ලා එළිය පිළිකන්නේ දාලා බුදිය ගත්තා. දැන් ගෙදර හොඳ බැලුවා මේ මිනිහට මොකද උනේ මේ? වෙනද ගේ ඇතුලේ බිරිඳත් එක්ක ඉන්න කෙනා දැන් එළිය පැදුරක. ඊට පස්සේ දැන් උදේ සාමාන්‍ය විදිහට නැගිටලා මූණ කට හොදාගෙන ආයෙ රිදි මහනවා. දෙවෙනි දවසෙත් පැදුර අරන් එළියේ. ඔන්න දවස් දෙකක් යනකොට ගෑණිගෙන් එක එක ඇනුම් බැනුම් එනවා. පිරිමියෙක් නොඇසිය යුතු වචන අර කාන්තාව කියනවා. අශෝභන දේවල් කියනවා. කට හරි නැති ස්ත්‍රීන් ඉන්නවනේ. ඒ වගේ කෙනෙක් නොයේ කඩන් තේට්ටම් කළා. ඒ ගෑණිගෙන් බැනුමක් අහන ගානේ හිතට එන්නේ මොකද්ද? සිවුර. ඇයි සිවුරේ පින කෙලස ගන්න හොඳ නැති නිසානේ හිතට රාගයක් තරහක් ගන්න නැත්තේ. ඒ නැත්තම් බවලතාවගේ දත් හොයන්න වෙනවා. ඉතින් මෙයාට මතක් වෙනවා ඇති ගෙදර උන්දගේ දත් ටිකත් හොඳට තියෙන්නේ සිවුර පූජා කරපු නිසා කියලා. ඊට පස්සේ අර හිත කෙලසා ගන්න නැතුව ඉන්නවා.
නොඒක නරක වචන කිව්වා. මාසයක් දෙකක් යනකොට තෝ වගේ කියලා අර ස්ත්‍රීන්ටත් නැති පිරිමින්ටත් නැති තෝ වගේ කික් එක මං ඉන්නේ කියලා නරක වචනයක් කියලා බැනලා දරුවෝ දෙන්නත් අරන් ගියා. කාන්තාව තමා අතහැර යනකොට තමා සෙනෙහවන්ත දරුවන් ඇදගෙන යනකොට හිත කෙලෙසා ගත්තේ නැතුව සිහි කළේ කුමක්ද? සිවුර. සිවුර පූජා කරපුව මගේ හිතට රාගයක් එන්න දෙන්නේ නැහැ, ද්වේෂයක් එන්න දෙන්නේ නැහැ. තනි වුණා. තනියෙන් උයා ගන්න වුණා. තනියෙන් කන්න බොන්න වුණා. නොකා නොබී ඉඳ සිද්ධ වුණා. ලෙඩ වුණා. ඇඳට වැටුණා. ලෙඩ ඇඳේම අසාධ්‍ය වුණා. ඇඟ කුණු වුණා. අර ජරා ගොඩේ ඉද්දින් හිතට ආවේ මොකද්ද? සිවුර. ඔහු මිය ගියා. තව්තිසාවේ දිව්‍ය රාජෙක් වෙලා ඉපදුනා. ඇඟ රත්තරම් පාටයි. රූපේ දෙවෙනි වෙන්නේ සක්දෙවිඳුට. ඈ වෙනුවෙන් දිව්‍ය අප්සරාවෝ ලක්ෂයක්. එක ගෑණි දාලා ගියේ දැන් ලක්ෂයක්. ඈලා පරවියන්ගේ පා වගේ මේ රෝස පාට අතුල් පතුල් ඇති අය. දිව්‍ය අප්සරාවක් සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක් දැක්කොත් උණු ලේ වමනේ වෙනවා. හිතේ උපදින රාගයේ ආශාව කාමාසක්ත කෙනෙකුට දරා ගන්න බැරුව හදවත පුපුරනවා දිව්‍ය අප්සරාවක් දැක්කොත්. එවැනි දිව්‍ය අප්සරාවෝ ලක්ෂයක් සනිකෙන් සිහි කළා. මා දෙව්ලොව උපන් කාරණාව පෙනෙනවා සිවුරක්. සිවුර පූජා කරලා ඒ පින හිත හිතා ඉඳලා. හොඳට මතක තියාගන්න අමාරුම වැඩේ පින් කරන එකද කරපු පිනේ සතුට රැකගන්න එකද? බලන්නකො දානයක් එහෙම දෙන්න ගිහිල්ලා සන්තෝෂෙන් දීලා දානේ පූජා කරලා එනකොට මොකක් හරි එකක් වෙනවා. සෑයක් බෝධියක් වෙහෙරක් වඳිනකොට මොකක් හරි එකක් වෙනවා. මොකක්වත් නැතුව බොහොම සද්ධාවෙන් වඳිනකොට අහසෙන් සොරසු ගාලා වතුර ටිකක් හරි වැටෙනවා. හිත රැක ගන්නා එක ලේසි නෑ. පින රැක ගන්න එක ලේසි නෑ. හිතේ සතුට රැක ගන්න එක ලේසි නෑ. රැක ගන්න ඕනේ වුණාට සන්තෝෂේ තියෙන්න ඕන. අද මේ පින්වත් දයාවංශ මහත්තයත් එමෙ මෙතිනියත් මේ රැස් කරගත්ත පින ඒ ඇත්තෝ ජීවිත කාලෙම සිහි කර කර ඉන්න ඕන. ඔබත් මේ පින්කම අනුමෝදන් වෙච්ච එක ජීවිත කාලෙම සිහි කර කර ඉන්න ඕන. අර දිව්‍ය රාජ්‍යයට ඒ මතක් වෙලා මම මෙච්චර සතුටක් උපද්දවගෙන මේ මනුස්ස ලෝකෙදින්වත් මන් නැති කරගත්තේ නෑ. දැනුත් මන් නැති කරගන්නේ නෑ කියලා. ඒ වෙලාවෙම ඒ දිව්‍ය අප්සරාවන්ට කිව්වා මම බ්‍රහ්මචාරී. ස්ත්‍රී ස්පර්ශයක් ලබන්නේ නැති කෙනෙක්. උඹලා හිටපල්ලා කිව්වා. දෙව්ලොව ස්වභාවය තමයි ඒ විමානයේ දිව්‍ය රාජයා යම්කිසි අදහසකට එනවද දිව්‍ය අප්සරාව ඔක්කොම ඒ අදහසේ. කවදාවත් වෙන දෙවියෙක් ගැන හිතෙන්නේ නැහැ ඒ දිව්‍යාංගනාවන්ට. එහෙනම් තේරුම් ගන්න දිව්‍ය ලෝකේ අනේකත් ලේසි නැත. දකින රූපවලට ලෝල වෙලා අරයත් හොඳයි මෙයත් හොඳයි කියලා ලෝල වෙලා ලෝල හිත් තියෙන ස්ත්‍රීන්ට දිව්‍ය අප්සරාවක් වෙනවා කියන එක ලේසි නෑ. දිව්‍ය අප්සරාවෝ වනාහි තමන්ගේ දිව්‍ය රාජ්‍යය සිතකින්වත් ඉක්මව යන්නේ නෑ. ඒක දෙව්ලොව ස්වභාවයයි.
ඒ නිසා පින් සිහි කරන්න, කුසල් සිහි කරන්න. තව කාරණාවක් අද කටිනානිසංස ධර්ම දේශනාවෙන් ඔබට සිහි කරනවා. ඒක මැරෙන කල්ම මතක තබාගත යුතු කාරණාවක්. මොකක්ද ඒ කාරණාව? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් මරණ මංචකේ ඉන්නකොට එයාට තමන් කරපු දේවල් ඔක්කොම මැවිලා පේනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා. උපමාවක් වදාලා ගේ ඉදිරියේ ඉන්න කෙනෙක්, ගේ ඉදිරියේ ගෙදරක ඉදිරියේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඉර මඩල බැහැගෙන යනවා. එතකොට අර ඉර බැහැගෙන යනකොට ඉර බැහැගෙන යන්නේ ගේ පිටිපස්සෙන්. අර ගෙදර හෙවණැල්ලෙන් ගේ ඉස්සරහ ඉන්න කෙනා වැහිලා යනවා. ආන් ඒ වගේ මෙතෙක් තමන් කරපු දේවල් වලින් මරණ මංචකේ ඉන්න කෙනා වැහිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. තමන් හදාගත්ත ගෙදරින් වැහිලා යනවා. මේ ඔබ හදාගන්න ගෙදරක් මේ පින. එතකොට ওই කාරණාව ඔහොම කිව්ව පමණින් මේකේ තියෙන භයානකකම නුවණින් විමසන්න අපිට තේරෙන්නේ නැහැ. ඒක නුවණින් තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් වුණා. අපි අඳුරන දුවෙක් ළඟදින් අසාධ්‍ය වුණා. ඇය දැඩි සත්කාරයේ දිද්දින් ඇයගේ හදවත නතර වුණා. මොහොතක් නතර වෙලා ටික වෙලාවකින් සිහිය ආවා. දැන් ගුණයි. මට විස්තරය කිව්වා ස්වාමීනි ඒ ලෙඩේ හොඳටම අමාරු වෙගෙන එනකොට මේ ඇඟෙන් සැහැල්ලුවෙන් වගේ තමන් උඩට ගියා. අපි ඒකට කියනවා ඕලාරික කයෙන් මනෝකය වෙන් වුණා කියලා. එතකොට දැන් දොස්තර මහත්තුරු අර කයට ප්‍රතිකර්ම කරනවා පේනවා. ඈ අනිත් පැත්ත බලනකොට අඟුලිමාල සෑය පේනවා. එතකොට ගඩොල් අදිනවා, වැලි හලනවා, මුළු දවසේම කරපු වත් ටික පේනවා, කරපු වැඩ ටික. ඊට පස්සේ ආය අර ඇඟට අර සැහැල්ලුවෙන් ශරීරය ගියා. එතකොට අඟුලිමාල සෑයේ දවසේම කරපු වැඩ කටයුතු ටික පේන්න ඔරලෝසු කටුවෙන් ඈට ගියේ විනාඩි එකමාරයි. මම මේ කියන්න හැදුවේ මේකයි. මැරෙන වෙලාවේ තප්පරයට ගොඩාක් පේනවා. මහා ප්‍රතිභානයකින් හෙබි විචිත්‍ර ධර්ම කතික වූ සොඳුරු ලෙස දහම් අර්ථ මතු කරන නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාලා. තියුණු කඩුවක් අරගෙන බලවත් පුරුෂයෙක් තවත් කෙනෙක්ගේ බෙල්ල කපනවා තප්පරයට. කය එක පැත්තකට යනවා, හිස එක පැත්තකට යනවා. තප්පරයට කැපිලා ගියා බෙල්ල. ඒ වෙලාවේ එයාගේ හිතේ ඇතිවෙන සිතිවිලි ප්‍රමාණය නාගසේන මහරහතන් වහන්සේ වදාලා කිරිය 150ක අපි කියමු අපිට තේරෙන විදිහට අක්කර 150ක කුඹුරු වල වී කපලා බැත ටික අරන් ඒ බැත ගොඩේ වී ඇට ගණන් කරන්න පුළුවන්. අර කඩුවෙන් තප්පරයට බෙල්ල කැපිලා යද්දී ඒ මොහොතේ යාගේ හිතේ ඇති වෙන සිතිවිලි ගණන් කරන්න බෑ කිව්වා. කොච්චර දේවල් මතක් වෙනවද? මැරෙනකොට මතක් වෙනෙන පෙනෙන දේවල් අතර නරක දේවල් නම් තියාගන්න එපා. මා පින්වත්නි මේ පින්වතුන්ට තවත් උපමාවක් කියන්නම්. මේ පින්වතුන් අහලා තියෙනවද මේ මහරහතන් වහන්සේලා කල්ප ගණන් දිවසින් ආපස්සට බලනවා කියලා? අහලා තියෙනවද? කල්ප ගානක් දිවසින් ආපස්සට බලන්න කල්ප ගානක් යනවද? යනවද? තප්පරයට බලනවද නැද්ද? තප්පරයට කල්ප ගානක් බලන්න පුළුවන් නම්
මැරෙන වෙලාවේ තප්පරයට අවුරුදු 60 70 පේන්න පුළුවන්ද බැරිද? ඔයාලා හොර රහසේ නමුත් එලිපිට නමුත් රහසේ නමුත් යම් කර්මයක් කරයිද මරණ මංචකයේදී පේන්න පටන් ගන්නවා. තප්පරයට මේ ඔරලෝසු කටු කියන එක කාලේ මනින්ට අපි හදාගත්තු ඒවා. ඉන්දියාවේ කෝවිලක් තියෙනවා අක්ෂරදහම් කියලා. අවුරුදු 5කින් ඒක හැදුවේ. ඒ අක්ෂරදහම් කෝවිලේ ඒ කතාව චිත්‍රපටයකට ගන්න අවුරුදු 10ක් ගියා. අවුරුදු 10ක් හදපු චිත්‍රපටය විනාඩි 40න් පෙන්නනවා. අපි අමාරුවෙන් ගාටා යන අවුරුදු 60 70 මරණ මංචකේ තප්පරයට පේනවා. එලිපිට නමුත් රහසේ නමුත් වැරද්දක් කරන්න හොඳ නැහැ. පේනවා. අද මේ කටින පින්කම දවසේ හොඳට හිතට ගන්න පවුදුරු කරන කෙනෙක් වෙනවා කියලා. බැඳීම් හිතට එනවා. ආදරය කරන දේවල් හිත බැඳුනේවා එනවා. ගම්පහදී වාහනයක් චප්ප වුණා තප්පරේට. හැරෙන්නවත් විදිහක් නැහැ. අම්මයි පුතයි මැරුණා. මිනි දෙක ඈතට ගෙනිච්චා. ඔවුන්ගේ ගමේ වලිය දෑවා. මම හිතන විදිහට තවම 3 මාසෙත් නැහැ. අම්මා එනවා පේන්ට. පුතා උඹට මොකවත් උනේ නෑනේ. කියා ගේ වටේ ඇවිදිනවා. පන්සලට ගිහිල්ලා හාන්දුරන්ගෙනුත් අහලා දොරට තට්ටු කරලා හාන්දුරනේ පුතාට මොකුත් උන්නේ නෑ නේද? හාන්දුරෝ බය වෙලා දැන් පිරිතක්. මිනිස්සු දැන් යන්නේ හන්දෑවේ 6න් පස්සේ. පේන්ට එනවා. ඇයි මැරිච්ච වෙලාවේ එකපාරම සිතවිලි සමුදාය ගියේ බැඳිච්ච තැනට. සමහර අය කියනවා අපිට ඕන දෙයක් හාන්දුරනේ අත්හරින්න පුළුවන්. ඒ වුණාට මේ පොඩි උන් ටිකක් පිළිවෙලක්වත් වෙනකල් අමාරුයි. මැරෙනකොටත් මතක් වෙන්නේ ඕවා. සමහර ගෙවල් වල අම්මලා මැරෙනකොට පොඩි කෙල්ලට අවුරුදු 20 16 18 කෙල්ලන්ට කොල්ලෙක් හොයනවා. හොඳ කොල්ලෙක් හොයා ගන්න ඕන බං. ඕවා හිතා ඉන්න අතරේ අම්මා මැරෙනවා. මැරෙනකොට මතක් වෙන්නේ කෙල්ලට පිළිවෙලක් ඕනේ නැහැ. ගෙදෙට්ට එනවා. පෙරේතෙක්වත් වෙලා ඉන්නවා. ඇවිල්ලා උන් අර කෙල්ල බලන්න එනවා කොල්ලේ. අර පෙරේති කොල්ලා පිටිපස්සේ යනවා. හොඳ කොල්ලෙක් නෙවෙයි. එතකොට කොල්ලන්ගේ කෙරෙට්ටු ඔක්කොම ඒකිට අහු වෙනවා. ප්‍රේතිට කසාද කෙරෙන්න දෙන්නේ නැහැ. ඔන්න තවත් කෙනෙක් එනවා. ඒ පිටිපස්සෙත් යනවා. කෙරෙන්න දෙන්නේ නැහැ. හොඳ නෑ අපේ කීට මේක. ඔය විදිහට කෙල්ල බලන්න එන කෙනා හොඳයිද කියලා මැරිච්ච අම්මා හොයා යනකොට කෙල්ල නිකම්ම ගෙදෙට්ට නාකි වෙනවා. ඊට පස්සේ කියනවා ගොඩාක් අය ආවා මේ මාව බලන්න හරි ගියේ නෑ. අනිවාර්යෙන් ওই තනිකඩව ඉන්න ගොඩාක් කාන්තාවන්ගේ බලන්න ඔවුන් තරුණ කාලේ අම්මලා මැරිලා. මැරෙනකොට හිතෙන්නේ ඒක. කොහොමද දෙයියනේ නිවන් දකින්නේ? බන්ධන කියනවා මේවා හිත ඇතුලේ කැකෑරි තියෙද්දි කොල්ල කුරුට ඉන්නවා ෆෝන් ඔබ ඉන්නේ. රැහැට ෆෝන් එක ඔබ ඉඳලා ඒ මහන්සියටම නිින්ද යනවා. අවසානයේට පෙනුනේ ෆෝන් එක. උදේ පාන්දර අඩ නිින්දෙන් මෙහෙම අත දාලා හිමීට ඔබන්නේ මොකද්ද? ෆෝන් එක. ඉස්සෙල්ලාම පේන්නේ මොකද්ද? ෆෝන් එක. ඇහැ පියා ගන්නකොට පේන්නේ ෆෝන් එක.
අරිනකොට පේන්නේ ෆෝන් එක. දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයකට පිනකට ලැබිච්ච ඇස් දෙකකට අහෝ කුමක්ද මේ සිදු වූයේ? අපි කවදානම් නිවන් දකින්නද? ඊට පස්සේ තව අම්මා කෙනෙක් දුවගේ ඇඟට ඇවිල්ලා කියනවා මිරිස් ගල ගෙනත් තියාපන්. මිරිස් ඒ දුව සල්ලි නැතුව ළඟ ගෙදරකට මිරිස් ගල විකුණලා. අම්මා ඒ කාලේ හරිය උජාරුවට උන්දගේ ලොකුම වැඩේ මිරිස් අඹරන එක. ඒකේ ඉපදිලා දැන් බලන්න තම තමන්ගේ ජීවිතවල දිහා. ඔය ඔක්කොම ඔය ආසේ බන්ධන ඊළඟට මේක මැරෙන මොහොතේ කරපු ඔක්කොම වෙනවා. කොහොමද ගැලවෙන්නේ? තථාගත බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළා නම් ඒක ඒකාන්තයෙන් සත්‍යයක්. කුමක්ද ධර්මය? පින්වත් මහණෙනි, නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි මැරුණට පස්සේ දෙව්ලෝ යන්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් හතර අපායේ. තනියෙන් මේවා කරගන්න තියෙන්නේ. තප්පරේට පේනවා මැරෙන වෙලාවේ. මේ අද දවසේ මහා ආනුභාව සම්පන්න පිනක් මේ කටින දවසේ රැස් කරගත්තේ. ඒ ආනුභාව සම්පන්න පින රැස් කරගත්ත මොහොතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් අර සිවුර කටින සිවුරක්නේ අරයත් පූජා කරලා තියෙන්නේ. ඒකනේ හිතට රාග සිතවිල්ලක් එන්න දෙන්නේ නැතුව ද්වේෂ සිතවිල්ලක් එන්න දෙන්නේ නැති තරම් හිත බලවත් වුණානේ. අපිට එච්චර බැරි වුණත් වරදකින් ආත්මි දෙන්න. ඔන්න සත්තු මරණ කෙනෙක් ඉන්නවා. එයා බණපදයක් අහනවා කල්යාණ මිත්‍ර ඇසුරින්. සත්තු මරණ එක නතර කරනවා. පින්වත්නි, අවුරුදු 50ක් සත්තු මරපු කෙනා ඒ ප්‍රාණඝාතේ නතර කළොත් එහෙම අවංකවම ඇත්තටම නතර කළොත් ආය කරන්නේ නැති විදිහටම සමාදන් වුණොත් එහෙම ඒ උපන් කුසලෙන් අර ප්‍රාණඝාතේ අවුරුදු 50ක් ප්‍රාණඝාතේ කරපු අකුසලේ වැහිලා යනවා. ඒකට පාලියෙන් කියන්නේ මෙහෙමයි. යස්ස කම්මං කතම් පාපං කුසලේන පිතීයති. යම් කිසි කෙනෙක් පව්කම් කරලා තියෙනවා නම් ඒක කුසල් වලින් වහන්න පුළුවන්. සෝ ඉමං ලෝකම් පභාසේති අබ්බා මුත්තෝ චන්දිමා. ඔහු මේ ලෝකය එළිය කරනවා වලාකුලකින් මිදුන සඳක් වගේ. සොරකම කරපු කෙනෙක් එකකින් වැළකුණොත් සොරකම් කරපු පාපයට වැඩිය වැළකීමේ කුසලයේ බලවත්. සල්ලාලකම් කරපු මේ ෆෝන් වලින් එක එක මැසේජ් දාලා එහෙට මෙහෙට කතා කර තමන්ගේ ස්වාමියාට අසාධාරණය කරලා පිරිහුණ හිත් වලින් ඉන්න ස්ත්‍රීන් ඉන්න පුළුවන්. ඈලා මේ ධර්මයේ යම් විදියකට පිනකට ශ්‍රවණය වුණොත් ඒ වැඩේ නතර කළොත් එම අවංකවම ආයෙනම් මම මේ පව් වැඩේ කරන්නේ නැහැ කියලා මෙච්චර කාලයක් කරපු පාපේ ඇත්තටම අකුසලෙන් මිදෙන්න සමාදන් වෙච්ච එකෙන් වැහිලා යනවා. අඟුලිමාලයන් සංසාරේ පවා මිනි මරලා තියෙනවා. අපායේ ගියා කියලා නෑ කතාවක්. ඇයි ඔහු මිනි මරා යනකොට බෝධිසත්වයෝ මොන ගෙහිලා ඔහුව වළක්වා ගන්නවා. එතකොට මිදෙනවා. පින්වත්නි, නිරය දුගතියේ තියෙන්නේ වරදින් අත්මිදුන කෙනාට නෙවෙයි. වැරදි හදාගත්තේ නැති අයටයි දුගතිය තියෙන්නේ. මනුස්ස ලෝකේ දිව්‍ය සම්පත්තිය තියෙන්නේ වරදින් නැගී හිටිය කෙනාටයි. වරදින් නැගී හිටිය අඟුලිමාලයන්ට අමා මහ නිවන තිබුණා නම්
අපිට සුගතියවත් නැද්ද? තියෙනවා. සත්පුරුෂ ඇසුර තියෙනවා. බොරු කියන කෙනා ඒක නතර කරනවා. කේලම් නතර කරනවා. කවදාවත් මිනිස්සු බිඳවෙන ඒවා කියන්න එපා. ගම්වල හරියට කේලම් තියෙනවා. ඊට පස්සේ මමත් ඔය කොළඹ පැතිවල අපේ අසපුවල ඉඳලා තියෙනවා. මම හිතුවා ටයි කෝට් දාගෙන මේ මිල මුදල් අතපත ගාන වාහනවල යන මිනිසුන්ට ඉරිසියාව නැහැ කියලා. හම්මේ බලන්න බෑ. ඉරිසියාව. කේලම කුටු ගානේවා. ඔයාලට මෙහෙම කිව්වා කියලා ඇවිල්ලා කියන ඒවා. මතක තියාගන්න කේලම ආකාර දෙකකට වෙනවා. එකක් තමයි ભેදන අභිප්පාය. ભેදන අභිප්පාය කියලා කියන්නේ බිඳවන අදහසින්ම කියනවා. ගිහිල්ලා. අනිත් එක තමයි පියකම්මියතා. පියකම්මියතා කියන්නේ ඒක කිව්වොත් ඒ දෙගොල්ල අතර අරුබුදයක් ඇති වෙනවා. නමුත් මෙයාට ඒ අරුබුදයට වැඩි උවමනාව ඒක කියලා යාළුවත් එක්ක යාළු වෙන්න. ඔය රහස් හොර ඒවා කියනකොට ඒ කියන අයත් එක්ක යාළු වෙනවනේ. හිතවත් වෙන්න කියනවා. හැබැයි කියන එකෙන් බිඳෙනවා. ඒක කේලමක්. කේලම් කියන්න එපා. කේලම් කියන එක ගොඩාක් පව්. සංසාරේ මිත්‍රයෝ නැති වෙලා යනවා. Taman කියන දේ අහන්න නැතුව යනවා. අම්මගේ තාත්තගේ ආදරේ ලැබෙන්නේ නැතුව යනවා. ස්වාමියාගේ ආදරේ ලැබෙන්නේ නැතුව යනවා. අභූත චෝදනා එනවා සංසාරේ. කේලම් කියන්න එපා. හිත රිදවෙනවා කියන්න එපා. අපි කියමු කේලමකින් දරුවෝ දෙමව්පියන්ගෙන් වෙන් වුණා කියන්නේ සංසාරේ අපිටත් වෙන් වෙලා ඉන්න වෙයි. කරපු දේ ලැබෙනවා. කේලමකින් ස්වාමියා බිරිඳ වෙන් කළා කියන්නේ කරපු දේ ලැබෙනවා. කේලමකින් ගුරුවරයා ශිෂ්‍යයා වෙන් වුණා කියලා කියන්නේ සංසාරයට ගුරුවරු ලං වෙන්නේ භයානකයි. හැබැයි යම්කිසි කෙනෙක් අතෑරියොත් ඒක අවංකවම අතෑරියොත් කුසල් බලෙන් වැහුවා. වැහුවට පස්සේ ඔහු එළිය කරනවා. ලෝකයක් එළිය කරනවා නම් තමන්ගේ ගෙදරට එළියක් නැද්ද? ලෝකෙම එළිය කරනවා නම් ගෙදර එළිය කරගන්න බැයිද? ගෙදෙට්ට කලෙලිය. ඔය කටවල් ටිකක් වහගත්තා නම් ගෙදෙට්ට හොඳ කලෙලියක්. එක නෝනා කෙනෙක් දොස්තර මහත්තයට ගිහිල්ලා කිව්වා අනේ අපේ මිනිස්සයත් එක්ක නම් ඉන්න බෑ මේක මරා ගන්න හදනවා මං මාත් පුළුවන් තරම් කියනවා මේ මිනිහට කිව්වට හැදෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දොස්තර මහත්තයා මෙයා කතා කරන විලාසය බලා ඉඳලා කිව්වා නෝනා ඕකට කෙමක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. පොඩි දෙයක් ඒ තමයි ලීටර එකමාරේ වතුර බෝතලයක් අර ගෙදර දොරෙන් පේන තැනම මේසෙ තියන්න ඕන. අරෙහින් මහත්තයා වැඩ ඇරලා එනකොටම වතුර උගුරක් බොන්න ඕන. විනාඩියක් කටේ තියාගෙන ඉඳලා ඒක ආපහු බොන්න ඕන ඔයා. ආයේ තප්පර 30කින් වතුර උගුරක් බොන්න ඕන. විනාඩියක් කටේ තියාගෙන ඉන්න ඕන. ආයේ බොන්න ඕන. ඔය විදිහට ලීටර එකමාරම බොන්න ඕන. සතියක් කරලා එන්න කිව්වා. සතියයි වැඳගෙන ආවරන ඕන. ප්‍රශ්නේ විසඳිලා. ගෙදර රණ්ඩු නැහැ. ඇයි ඒ? නෝනලා දන්නවා. අර මහත්තයා වැඩ ඇරලා එනකොටම කඩා පයින්නේ අර ගෑනු කෙනා. අර වතුර බිබී ඉන්නකොට බනින්න වෙලාවක් නැහැ. ප්‍රශ්නේ විසඳුණා. ඔයාලගේ වලවලත් රණ්ඩු නම් මහත්තයාට බෙහෙත් දෙන්නේ නැතුව ඔය කියපු කෙම කරලා බලන්න. මිනිසෙක් උනත් හම්බුනොත් Tamanට හම්බෙන්නේ කර්මානුරූපව. මගේ සංසාරේ හැටි කියලා හිත හදා ගන්න ඕන. බිරිඳ ගැන උනත් බිරිඳ කෙතරම් නපුරු සැරපරුස උනත්
මනුස්සයා හිත හදාගන්න වෙනවා මම සංසාරේ කරපු දේවල් කියලා. රණ්ඩු වෙලා වැඩක් නැහැ. බොන එක ගැනත් කිව යුතුයි. බීමනාව කියන එක බීලා කට දෙපැත්තෙන් කෙල වැක්කිරිලා සිහි කල්පනාව නැතුව සභාවල් මැද මහා අශෝභන විදියට හැසිරිලා දැක්කේ නැද්ද ওই පහුගිය කාලේ මාධ්‍යවල ගියා රටේ නායකයෝ කෝට් ඇඳගෙන බීලා පණුව වගේ නටන හැටි ලැජ්ජයි. රටේ නායක නායිකාවෝ විදියට හිටපුවුන් බීලා නටන හැටි ලැජ්ජයි. මේ නාකි ගෑනු නටනවා නේද? අප්පෝ. බීපුව මුන් නටනවනේ. පුදුම වැඩක් නෙමෙයි ඒක. හිරිකිතයි. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ බීපු මිනිස්සු ඒ බීපු පාප කර්මෙන් නිරේට කර්ම රැස් කරගන්නවා. ඊළඟ එක තමයි චිත්ත ශක්තිය උපදින්නේ නැහැ සංසාරේ ගොඩක් සේදිවි හානි කරගන්නේ. සංසාරේ බීපු අය. පුංචි දෙයින් ගොඩාක් හිතරි දෙන්නේ සංසාරේ බීපු අය. පොඩි ප්‍රශ්නේ දරා ගන්න බැරි සංසාරේ බීපු අය. ඊළඟට අමතරව තව කාරණාවක් තියෙනවා. තමන්ගේ බිරිඳට කරන අසාධාරණේ ඔය සියල්ල අතර අබිඹවල එනවා පාපයක් විදිහට. කොමක්ද බිරිඳට කරන අසාධාරණේ? සාමාන්‍යයෙන් බිරිඳක් වුණාම ඈ නාලා කියලා පිරිසුදු ඉන්න කැමති. හොඳට කොණ්ඩේ පීරලා ඉන්න කැමති. සෙන්ට් පවුඩර් ගාන්න කැමති. සුවඳ සබන් පාවිච්චි කරන්න කැමති. නියපොතු තොල් පාට කරලා ඉන්න කැමති. ඈ ලස්සනට ඉන්නවා. සුවඳ ගහගෙන ඉන්නවා. එහෙම ඉන්න ඈඩ් ළඟට එනවා බීපු මිනිසයා. කට කෙල පෙරාගෙන බීලා කල්පනාවක් නැහැ. ගන්ධසාරේ ගාන මිනිහෙක් එක්ක ඈට පවුල් කණ්ඩ වෙනවා. බීපු මිනිහෙක් බැඳගත්ත ගෑනු කෙනෙක් සංසාරික පව් ගෙවනවා. කසාද බැඳලා නැති දරුවෝ ඉන්නවනම් නුඹලාට මේ ආදරෙන් සෙනෙහසින් කියන්නේ බීපු එකෙක් නම් හොයාගන්න එපා. ඒකගේ රූපේට ධනෙට කලින් හොයන්න ඒක බොනවද කියලා. කාට කියන්නද බීපු මිනිස්සෙක් කවදාවත් තමන්ගේ බිරිඳගේ හිත තේරුම් ගන්නෑ. සිහි කල්පනාව නැහැ. ඊට පස්සේ ඒ පවුල් වල පව් උපදිනවා. අනාචාරය උපදිනවා. ඊට පස්සේ මේ තියෙන පරිසරෙත් එක්ක අනාගතේ හැදෙන ළමයි බොද්දි අප්පාට පුළුවන් ද තෝ බොන්න එපා කියලා කියන්න? කෝ හයිය. තමන්ගේ දරුවොත් බේබදු දරුවෝ ටිකක් බිහි කරන්න කැමැත්තෙන් බොන මිනිහෙක් බැඳ ගන්න ඕන. නුවණ තියන අය මේ බණ අහනවා. ආද්දෙන් බොන කෙනෙකුට හිතෙනවා චී කියලා. මාත් එක්ක තරහ වෙන්නේ නැතුව බොන එක ගැන තරහ වෙනවා. ඊට පස්සේ නතර කරනවා. දැන් අවුරුදු 40ක් බීලා මෙයා නතර කළා. අවංකවම නතර කරනවා. අවංකවම නතර කළොත් අවුරුදු 40ක් බීපු පාපේ අර නතර කිරීම නැමැති කුසල් බලයෙන් වැහෙනවා. ඔන්න බුද්ධ ශාසනයේ පිහිට. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතීයති සෝ ඉමං ලෝකං පභාසේති අබ්බා මුත්තෝ චන්දිමා. ලෝකෙම එළිය කරනවා වලාකුළෙන් මිදුන සඳක් වගේ. ගෙදර එළිය නොවී තියන්නේ කොහොමද? ගම එළිය නොවී තියන්නේ කොහොමද? රට එළිය නොවී තියන්නේ කොහොමද? වරදින් මිදුන මිනිස්සු නැති නිසා
මේ ලංකාව අඳුරු වෙලා හඳවල් නැති වෙලා පැහැදිලිද? ඇයි මේ අකුසලින් වළකින්න කියන්නේ? චිත්‍රපටිය වගේ මරණ මොහොතේ මේවා පේනකොට ඔය බීපේවයි ඔය ඔක්කොම පේන්න ගත්තොත් ඒ වෙලාවට හිත ඇතුලෙන් එනවා මං මේ වගේ වැළකුණා කියලා. මතක තියාගන්න වරදින් නැගී හිටිය අයටයි සුගතිය තියෙන්නේ. නිවන පවා තියෙන්නේ වරදින් නැගී හිටිය අයට. වැරදි කරන අයටයි දුගතිය තියෙන්නේ. ඔබ වැරදි කරන කෙනෙක් නම් ඔබ වෙනුවෙන් දුගතිය තියෙන්නේ. ඔබ වරදින් නැගී හිටියා නම් ඔබ වෙනුවෙන් සුගතිය තියෙන්නේ. ඒ උපදින සුගතියේ මේ වාගේ පින්කම් කරලා තියෙන අය මහානුභාව සම්පන්න වෙලා යනවා. සත්පුරුෂ දෙවිවරුන්ගේ ඇසුරට ලක් වෙනවා. සවම් පත්වලට ධර්මයේ වැහෙනවා. බලන්න පින්වත්නි, නුඹලාට මේ ධර්මයේ අහනකොට අවුරුදු 30 40 50 ගෙවුණා. සංසාරේ සත්පුරුෂයන්ගේ ඇසුර ප්‍රාර්ථනා කරපු නිසාදෝ අපිට පුංචි කාලෙම සත්පුරුෂයෝ මුණ ගැහුණා. අපේ කටට අරක්කු බෝතලේ එන්න කලින්, අපේ ඇඟිලි දෙකට සුරුට්ටුව බීඩියේ එන්න කලින්, පව් කරන ස්ත්‍රීන් වට වෙලා අපි දිහාට ඇස් හෙලන්න කලින් අපිව බේරගන්න සත්පුරුෂයෙක් මුණ ගැහුණා. මෙතන ඉන්න කී දෙනෙකුට හිතෙනවද? කී දෙනෙකුට හිතෙනවද අපිට තරුණ කාලේ හම්බුණා නම් මේ සංගරුවන අතර අපිත් යනවා කියලා? ඒ ප්‍රමාදය කාගේවත් වැරදක් නෙවෙයි, ඔබලාගේම වරදක්. වරදින් අත්මිදෙන්න ප්‍රමාද වෙලා, වැරදි හදාගන්න ප්‍රමාද වෙලා, පින් කරන්න ප්‍රමාද වෙලා, සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ප්‍රමාද වෙලා ලැබෙනවා. ඉක්මන් වුණොත් ඉක්මනට ලැබෙනවා. ප්‍රමාද වෙන්න එපා. අද මේ කටින බණ අහන වෙලාවේ මේ රැස් කරගත් අප්‍රමාණ පින් බලෙන් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මගේ වැරද්දක් හදා ගන්නවා කියලා. එතකොට අර පින් බලෙන් ඒකට ලොකු උපකාරයක් ලැබෙනවා. එතකොට නම් දුගතියක් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාරණාව විශේෂයි. ඒ කාරණාව විශේෂයි. ආයේ කටින පින්කමක් ඉන්නේ අවුරුද්දකට සැරයක්. එතකොට ඒ කඩන පින්කමත් එක්කෙනෙකුට කරගන්න තියෙන දෙයක්. විශේෂයෙන් සතුටු විය යුතු කාරණාවක්. දැන් මම මේ කාලේ කටින පින්කම් බොහෝ තැන්වලට මම ධර්ම දේශනාවලට වඩිමින් යනවා. නමුත් මේ විදිහට සම්පූර්ණයෙන්ම බර කරට අරගෙන සංඝයා ගැන හොයලා මේ විදිහට පින්කමක් තනියෙන්ම කරන එකම පවුල මට මුණ ගැහුනේ මේ දයාවංශ ජයගොඩි මහත්මයාගේ පිරිස. සමහර අය මේ එක්ක සමහර අය කියන අපි හාමුදුරන්ගේ දාන ටික බලන්න, ඔයාලා ගිහි අයගේ ඒවා බලන්න. ඒතර බෙදෙනවා. ඒක වරදක් නෑ. නමුත් ඒ පිනුත් මෙතුමාලා රැස් කරගත්තා. ඒ වගේම තමයි ඔයාලා අද රසට කෑවේ නැද්ද? කෑවේ නෑ? රසට කාලා. ඒ වගේම ඒ අය රසට දුන්නේ නැද්ද? දුන්නා. ඒ නිසා අපේ ගුරු දෙවිඳුන් මෑත භාගයේ කරපු අවවාදයක් තමයි මේ පින්වතුන්ට රසට කණ්ඩ, රසට දෙන්න. හොඳ නැද්ද? දැන් අද ඉඳලා හීල්බත් කන එක නතර කරන්න. එක වේල උයලා සීතල වෙන්න තියලා ඔය මොකක් හරි ලුණු මිරිසක් එක කනවා. මම මේ කියන්නේ පින්වත්නි, අපි ඉපදිලා ඉන්නේ අපායේ නෙවෙයි. තිරිසන් ලෝකේ නෙවෙයි. පෙරේත ලෝකෙකක් නෙවෙයි. අසුර ලෝකෙකක් නෙවෙයි. අපි ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකේ. ඉතින් හොඳට කාලා ඉන්න. රස්නෙට කම්මැලි වෙන්න එපා.
පිංගතුනි පංචකාමේ ප්‍රනීතව භුක්ති විඳිනවා කියලා යමක් ඇද්ද? ඒක පිනක විපාකයක්. තියෙද්දි මුත් කණ්ඩ බොණ්ඩ හිතෙන්නේ නැද්ද? කලින් සංසාරේ දීලා හිත පහදවගෙන නැහැ. ඒ වෙලාවට ඕන දේ හදාගන්න රසට කන්න. රසට දෙන්න. ඒ නිසා අපිට මේ ලැබුණ අවවාදේ ඔබ පුරුදු කරගන්න. අන් අයටත් පුරුදු කරවන්න. රසට කන්න, රසට දෙන්න. පිං. ඒක පිනක්. අපිටත් කන්න බැරි හිතට අප්‍රියා වෙන දේවල් අනිත් අයට දෙන්න හොඳ නැහැ. ත්‍යාගය දියුණු කරගන්න රසට කන්න, රසට දෙන්න. උතුම් දෙයක් දෙන්න. ඊළඟට දානවලදී මම දැක්ක දෙයක් තමයි සමහර මිනිස්සු මේ පැත්තේ නම් කොහොමද දන්නේ ගම්වල කැලෙන්ඩරේම මාක් කර කර ඉන්නවා සලාක දානිනකල් දානයක් දෙන්න. ගෙදර කෙහෙල් කනක් ඉදෙනවා. එයාලා භුක්ති විඳිනවා. ඇයි ඒ කෙහෙල් කනේ පළවෙනි ඇවරිය සංඝයාට බුද්ධ ශාසනයට කියලා වෙන් කළොත් ඒක දානයක් නෙවෙයිද? ගෙදර කැවිලි වර්ගයක් හදනවා, කැවුම් වර්ගයක්. ඒකේ කොටසක් සංඝයාට කියලා වෙන් කළා ළමෙක් අත පන්සලට යවුවොත් ඒක දානෙ නෙවෙයිද? ප්‍රණීත ව්‍යංජනයක් ගෙදර හදනවා. ඒකෙන් කොටසක් පොඩි භාජනයකට දාලා පන්සලක ගත්තොත් හාමුදුරුවෝ දෙනමයි තුන්නමයි ඉන්නේ. පොඩි භාජනයකට ඒ ව්‍යංජනේ යවනවා දානෙට කියලා. මේ අද ගෙවල් වල ළමයිට බයිසිකල් තියෙනවා, ත්‍රිවිල් තියෙනවා. ඔය පොඩ්ඩක් ගිහිල්ලා දෙනවා. මැරෙන මොහොතේ සිහි වෙනවා අපේ ගෙදර පළතුරක් හැදුනාද, ප්‍රණීත දෙයක් කිව්වාද සංඝයාට දීලාමයි අපි කෑවේ කියලා. කොහොමද මැරෙන මොහොතේ හිතෙනකොට? මේ ලංකා ධරණි තලයේ පළවෙනි වතාවට එක්සේසත් කරපු දුටුගැමුණු මහරජතුමා මුළු ජීවිත කාලෙම සංඝයා සිහි නොකර කාලා තියෙන්නේ එකම එක කෑමයි. ඒ කෑම අදටත් අපිට පේන්න තියෙනවා, ඇහෙන්න තියෙනවා. මොකද්ද? මිරිස් වැටිය කියනකොට පේන්න තියෙනවා. එතකොටම මිරිස් වැටියකුත් හිතට පේනවා. ඉතින් ඒ ඇත්තෝ දැන් දෙව්ලොව. ඒ වගේ දානෙ පුරුදු වෙන්න. උපෝසතේ හොඳට පුරුදු වෙන්න. ඊළඟට නුවණ ඕන. හැම එකක්ම තේරුම් බේරුම් කරගන්න නුවණ ඕන. දැන් අපි උදාහරණයක් කියමු. දානයක් දැන් ඔන්න දැන් මම දැක්කා ඔන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ අතරේ අම්මලා හරි සද්ධාවන්තයිනේ. පිරිකර අරගෙන ඇවිල්ලා පූජා කරනවා. ඒකට ධර්මයේ දේශනා කර කර ඉද්දින් ඒකට බාධා කරන්න හොඳ නෑ. ඒකට මොලේ තියෙන්න නොකුණු හිසත් තරම්වත්. එතකොට අපි මහා සංඝයා කියලා ඉන්න සංඝයා වහන්සේ නමකට පූජා කරනවා. ඊළඟට ඔන්න දැන් රුවන්වැලි සෑයට යනවා. මම කියන්නේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥාත් ඕන. රුවන්වැලි සෑයට ගිහිල්ලා මෙයාට එයා බ්‍රෙෂන් එකක් ලැබිලා. හරි ශ්‍රද්ධාවෙන් මෙයා අහසට විද යනවා. පිටිපස්සේ මිනිසු ටිකක් මල් අරගෙන එනවා. අර විද්ද ටික මේ මූණට වැදිච්ච ගමන් ඇසිඩ් ගැහුවා වගේ. ඔය ආය ප්‍රශ්න එකක් විදගෙන බලන්නකො මූණට. සැරයි. ඒතර තමන්ගේ ශ්‍රද්ධාවට කියලා කරනවා පිටිපස්සෙන් පිරිසට අපහසුයි. නුවණ නැහැ. අපහසුයක් ඇති කරන්න හොඳ නෑ අනිත් අයට කියලා. ඔන්න රුවන්වැලි සෑයට යනවා. මං දැක්ක රුවන්වැලි සෑයේ මං වැඳ ඉන්නකොට රුවන්වැලි සෑයේ වටේම පාවඩයක් දාලා තිබ්බා. හාමුදුරු නමකුයි කට්ටියකුයි ඇවිල්ලා ඒ පාවඩේ උස බලනවා ඇතුලේ. මම බැලුවා යකෝ මේ මොකද්ද? මම පොඩ්ඩක් කන් දුන්නා. හාමුදුරු කියනවා කඩොල් ඇතාගේ දලී තියෙන්නේ මෙතන කිව්වා. රුවන්වැලි මහසෑය අර ලෙවල් එක බලා ගන්න පොඩි කිරවනා ගලක් වගේ එකක් ගලක් දාලා තියෙනවා. ඒක අපේ බවලතු වැඳලාම ගල ගෙවිලා. මුන්දලක් ගිල බලනවා. මටද කියන්නේ. ඊට පස්සේ හිටියා අර හාමුදුරුවෝ ලොකු විස්තරයක් දැන් කඩොල් ඇතාගේ දලේ ගැන. ඊට පස්සේ හාමුදුරුවෝ ගියා එතනින්. මං නැගිටලා ගිහිල්ලා කිව්වා මෙහි වරෙල්ලා. උඹලාවේ
ඇතාගේ දලේ බලන්නද රුවන්වැලි සෑය බලන්නද? මං ඇහුවා දැන් රුවන්වැලි සෑය තියෙන්නේ කොහෙද? මං ඇහුවා රුවන්වැලි සෑය තියෙන්නේ කොහෙද? ද්‍රෝණයක් ධාතු තැන්පත් මහා සෑය වැඳපල්ලා. නැත්තම් ඇත්තුන්ගේ දල හොයාගෙන ඇත් ගාලකට ඵලියව කිව්වා. උපාසක අම්මලා බිම් බලාගෙන මෙන්න සක්මන් භාවනාවෙන් යනවා. වැඳපල්ලා අපල ගෙවෙනවා කිව්වා. අපි කියනවා ජීවිතේ පුදපල්ලා තුනුරුවන්න මහසෑය ළඟ කියලා. දැක්කද සත්පුරුෂ ඇසුර නැති වුණාට පස්සේ අර ඒ කණ්ඩායමේ ආපු සියලු මිනිස්සු අර බිම තියෙන සුදු ගලකට වැන්දා. සත්පුරුෂ ඇසුරෙන් තමයි ඥානෙ උපදින්නේ. ඒ නිසා ප්‍රඥාව කියන එකක් ගැන අපි දන්නේ නැත්නම් ඒ ප්‍රඥාව උපදින්න සත්පුරුෂ ඇසුරු කරන්න. එතකොට ශ්‍රද්ධාවත් ඕන, සීලෙත් ඕන, දහම් දැනුමත් ඕන, ත්‍යාගයත් ඕන, ප්‍රඥාවත් ඕන. දෙව්ලොව ගියත් අතරමං නොවෙන්නේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන සේක බලවලින් යන අය. දෙව්ලොව ගියත් සත්පුරුෂයන්ගේ ඇසුරට වැටෙන්නේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන සේක බල තියෙන අය. දෙව්ලොව ගියත් මඟඵල ලබන්නේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහ තියෙන අය. ඒ ගුණධර්ම පහ දියුණු කරගෙන සත්පුරුෂයෝ ළඟට යන්න. අද මේ ගෞතම බුද්ධ ශාසනයේ අපිට ධර්මයේ ඇහුණ ඉසිපතනාරාමයේ වගේ වුණ අපි කවුරුත් ඉස්සෙල්ලාම බණ ඇහුවේ මෙහින්. අපි කවුරුත් මමත් මගේ ශරීරයට මේ කසාවත පොරවා ගත්තේ මෙහි. අපි සිය ගානක් සංගරුවන මහණ වුණ තැන. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කෝටියක් බාධක කරදර මැද බණ දහම් කියලා දුන්න තැන. ඒ පිම්බිමේ දහමේ සිසිලස අපිට ලැබුණ තැන කළ කටින පින්කමට අපිට සම්බන්ධ වෙන්න ලැබුණා කියලා සන්තෝෂ වෙන්න. සිය ගණන් චීවර පූජා කරනවා දැසින් දැකලා අනුමෝදන් වුණා කියලා සතුටු වෙන්න. මේ කරපු පින්බලේ අනුහසින් නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂ ඇසුරම ලැබේවා. ඉතින් අද දවසේ මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් පින් කෙමිති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා. මේ පින්කම සඳහා මුල් වුණ දයාවංශ ජයකුඩි මහත්මයා, ඒ වගේම වේරෝනිකා දමයන්ති මෑණියන්, ඒ පවුලේ දුවා දරුවන් සියලු දෙනාට, ඔබ සියලු දෙනාට සංගරුවනට දිව්‍ය ආරක්ෂාව සලසත්වා. ඒ වගේම අද මේ කළ කටින පින්කමේ මහානුභාව සම්පන්න පින්බලෙන්, ඒ වගේම මේ දයාවංශ මහත්තයලා රැස් කරගත් අනන්ත අප්‍රමාණ පින්බලෙන් අපිද ධර්මයේ දේශනා කරලා ඔබද ධර්මයේ අහලා රැස් කරගත් පින්බලෙන් දෙවියන්ගේ උපකාරයෙන් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ලක්දෙරණත් සුරකින පින්වන්ත නායකයෙක් පහළ වේවා. ඒ වගේම කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ජයකොඩි පවුලේ මිය පරලෝකීය දෙපාර්ශ්වයේම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී මියගේ ඥාතීන් පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ අපි අතින් බොහෝ පින් රැස් කරගන්නට අපිට මඟ පෑදුනේ අපිට ලැබිච්ච සත්පුරුෂ ඇසුර නිසා. සත්පුරුෂ ඇසුර නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නොසිරින් අපේගේ ජීවිතවලට මේ වෙනකොට මක්ක වෙලාද දන්නේ නැහැ. ඒ නිසා අපිට ගොඩාක් පින් කරගන්න ලැබුණා බුද්ධ ශාසනයේ ඇසුර නිසා.
ඉතින් අපගේ ගුරු දෙවිඳුන් කල්යාණ මිත්‍රයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද යමා නිවන් සුව බොහෝ දුර නොවේවා. ඒ වගේම පින්වත්නි, අද බොහෝ පින් රැස් කරගත්ත දවසක්. ඉතින් මේ රැස් කරගත්ත සියලු පින් බලෙන් මේ ලක් දෙරණට, ඒ වගේම මේ සිංහල ජාතියට කරදරයක් නොවි. මේ ලක් දෙරණත් සිංහල ජාතියත් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුහසින්, රුවන්වැලි සෑයේ අනුහසින්, දළදා වහන්සේගේ අනුහසින් සුරැකේවා කියලා අපි සෙත් පැතීම පිණිස මෙහෙම කියන්න. ලබා සම්බුදු නුවණ ලොවුතුරු අමාදම් කඳ දෙසමිනේ නිවාසනසා දෙව් මිනිස් සිත් පිරිනිවන් වැඩි මුනිදුනේ එදා සම්බුදු වදන් පහසින් රැඳුණු බල සිහි කරමිනේ සදා වන්දිනෙමි මමත් බැතියෙන් උතුන් දළදා සමිඳුනේ කලිංගු රට සිරි දන්තපුරයේ පෙළහරින් බැබළුනියදා හේම මාලාවන් හිසින් වැඩ සිරිලකට සිරි සෙත සදා දෙව් බඹුන්ගේ වන්දනා මැද වැඩ සිටින ගුණ කඳ දරා වන්දිමු අපි ඒ උතුන් දළදා ලොවට සැනසුම දෙන සදා අනුරපුර උඩ මළුවේ වැඩ හිඳ සිසිල දෙන බෝ රජු වෙතින් මුනිදු ගෞතම අප බුදුන් හට සෙවන සැලසූ අනුහසින් සියලු බිය සැක දුරුව සැනකින්
සැමට සැනසුම දීනිතින් රැකේවා මේ සිහල දීපය උතුම් බෝරජු අනුහසින් දෙව් බඹුන්ගේ සහාය ලබමින් රහත් මුනිවරු පිරිවරා ලෙව් සතුන් හට සතුට සලසන ද්‍රෝණයක් දාතුන් අරා සිව්වරම් මහ රජුන් රකිනා රුවන් මැලි මහා සෑපුරා පිංපුරා ගමි මල් පුදාපි උතුම් බුදු ගුණ සිත්දරා සතුරු මිස දිටු බලය පරදා අහසේ පෙළහර කරමිනේ නුවර දළදා මැඳුරේ වැඩහිඳ බුදු සසුන බබලවමිනේ නිතර අපහට සිරි සැපත දෙන උතුම් දළදා සමිඳුනේ රකිනු මැන මේ සිහල දීපය පතුරුවා සම්බුදු ගුණේ රකිනු මැන මේ සිහල දීපය පතුරුවා සම්බුදු ගුණේ සාදු සාදු ඔබ සියලු දෙනාට සියලු යහපත වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු